නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. අපි ගුරු දෙවිඳුන් පළමුවෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අපට අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව දායකත්වයේ දරන්නේ ඉතාලියේ සේවයේ නියුතු දේවතාගේ නෙවිල් රංජන් විමලධර්ම පින්වත් මහත්මයා සහ දිනුල්ල පින්වත් පුතුණුවන් විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කරගෙන ඒක රාශී කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. නැවතත් අපි ගෞරවයෙන් මහා සංඝරත්නයේ වන්දනමාන කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරගෙන හිටියා ඥානයන් 44ක් උපදව ගන්න ආකාරය පිළිබඳව වදාළ සුන්දර දේශනාවක් ඥානවත් සූත්‍රය. එතකොට මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ජරා මරණ පිළිබඳව පරයයන් 4කින් සිහි කරන විදියක් තමයි ඉස්මතු කරලා දුන්නේ. ජරා මරණ පිළිබඳව පරයයන් 4කින් අවබෝධ කරන ආකාරය. ඇත්තටම මේ දහම කෙනෙකුට අවබෝධ වෙන්න නිරන්තර එක යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ඕන. ඒතර අද ගොඩාක් මේ ධර්මයේ අවබෝධයට ප්‍රමාදයට හේතුව තමයි නිතර ඒක මනසිකාර නොකිරීම. ඒතර පොඩ්ඩක් ඔය අහලා මට අතහැරලා දානවා. එතකොට මේක බහුල වශයෙන් මනසිකාර නොකිරීම තමයි අදුගේමේ අඩුපාඩු වෙලා තියෙන්නේ. එතකොට අද නොපිහිටි සිහිය පිහිටන්නත් නොවැඩුණු සිහිය වැඩි වීම පිණිසත් බහුල වශයෙන්ම උපකාර කරන්නේ නැවත ඒ පිළිබඳ කරන මානසිකාරය. ඒකට කියන යෝනිසෝ මානසිකාරය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය ශ්‍රාවකයා ජරා මරණ අවබෝධ කරගන්නවා. ඒ වගේම ජරා මරණයන්ගේ හට ගැනීම අවබෝධ කරනවා. ඒතර හටගන්නේ කුමක් නිසාද? ඉපදිච්ච නිසා. ඒ වගේම ජරා මරණයන්ගේ නැතිවීම අවබෝධ කරගන්නවා. ඒතකොට ආර්ය ශ්‍රාවකයට තේරෙනවා එහෙනම් ඉපදීමෙන් නිදහස් වීමෙන් පමණමයි මේ ජරා මරණත් එක්ක සම්බන්ධ වෙච්ච යම් තාක් මේ දුක් දුම්නස් නැත්නම් ඒ දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ ජරා මරණ වලින් ඉපදීමෙන් නිදහස් වුණොත්. එහෙනම් ජරා මරණ නිරුද්ධ වෙන මාර්ගය කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි ස්වාමී. ඊළඟට ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා කියනවා ඉපදීම අවබෝධ කරගන්නවා ආර්ය ශ්‍රාවකයා. එහෙමයි. ඉපදීමට හේතුව අවබෝධ කරගන්නවා. එහෙමයි ස්වාමී. ඉපදීමට හේතුව ආර්ය ශ්‍රාවකයට අවබෝධ වෙනවා භවයයි කියලා. එතකොට භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා කියලා අවබෝධ වෙනවා. එතකොට ඉපදීම නිරුද්ධ වෙන මාර්ගය කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒත් බලන්න දැන් මේ විදිහට ආර්ය ශ්‍රාවකයා පියවරෙන් පියවර මේ තමන්ගේ මානසික මහා විශාල පරිවර්තනයක් මේ කරුණ සම්බන්ධව ආකාර 4කින් දැනගන්නවා. ඒ හැම එකක් පිළිබඳව. එහෙමයි. එතකොට ආර්ය ශ්‍රාවකයාට අපි දැන් මේ දක්වා කතා කරද්දී එතකොට මේ සෑම පරයයක්ම අපි කතා කළා. එහෙමයි. එතකොට ඉපදීමට හේතුව ආධ්‍යාත්මයේම තියෙන හේතුවක් කුමක්ද? විපාක විඳීම පිණිස ආධ්‍යාත්මික කර්ම සකස් වෙනවා. ඒතර බලන්න දැන් මේ අපේ ආධ්‍යාත්මය තුළ සිදුවෙන දෙයක් අවබෝධයක් නැහැ.
ඉපදීම් පිරිස මේ රහතන් වහන්සේගේ ඇරින් අනිත් සෑම කෙනෙක්ගේම ආධ්‍යාත්මය සකස් වෙනවා. විශ්මිත දෙයක් සාමාන්‍ය ලෝකයට අවබෝධයක් නැහැ. ආර්ය ශ්‍රාවකයාට අවබෝධය තියෙනවා. ආර්ය ශ්‍රාවකයාට අවබෝධය තියෙනවා. විපාක විඳීම පිණිස චේතනා සකස් වෙනවා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් දකිනවා. ඒතර එන මේ සාමාන්‍ය සත්‍යයට නැති කුමක්ද? ප්‍රඥා ඇස නැහැ. ප්‍රඥා ඇස නැහැ. දහම් ඇස නැහැ. දහම් ඇස නැති කුමක් පිණිසද? මේ ආධ්‍යාත්මික විපාක විඳීම පිණිස චේතනා සකස් වෙනවා. ඒක සකස් වෙනවා කියලා දකින්න ඕන ප්‍රඥාව නැහැ. ඒ දකින්නේ ප්‍රඥාව නැති නිසා තමයි ඒ ආර්ය ශ්‍රාවකයා ඒක වියලවන්න අවශ්‍ය කරන ප්‍රතිපදාව ඒ නිරත වෙන්නේ නැත්තේ නිසා. ඒ නිසා තමයි මේ කයින් වචනින් මනසින් සංවර වෙන්නේ නැත්තේ නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්න ආධ්‍යාත්මී විපාක විඳින්න කර්ම සකස් වෙන්නේ ආධ්‍යාත්මයෙන් තියෙන හේතුවන් නිසා. මොකද්ද? උපාදානෙ. දැන් බලන්න එතකොට දැන් දහම් කැඩපතින් ධර්මයේ අහන කෙනා තමන්ගේ ආධ්‍යාත්මය තමයි දැන් යොමු වෙන්නේ. එහෙනම් මගේ ආධ්‍යාත්මය තුළ විපාක විඳීම් පිණිස චේතනා සකස් වෙනවා. එයා ඒක තීරුම් ගන්න මහන්සි ගන්නවා එතකොට. එහෙමයි ස්වාමීනි. එහෙනම් මගේ ආධ්‍යාත්මී විපාක විඳින්න චේතනා සකස් වෙන්නේ කුමක් පිණිසද? ආධ්‍යාත්මී උපාදානය සිදු වෙනවා. කාමයට උපාදාන වෙනවා, දෘෂ්ටි වලට උපාදාන වෙන ස්වභාවය තියෙනවා, සීල වෘත වලට උපාදාන වෙන ස්වභාවය තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයියි කියලා බෙන්දල යන ස්වභාවය ආධ්‍යාත්මී තියෙනවා. ඒ තියෙන නිසා තමයි කාම ලෝක විපාක විඳින්න චේතනා සකස් වෙන්නේ. රූප ලෝකේ විපාක විඳීම පිණිස චේතනා සකස් වෙන්නේ, අරූප ලෝකේ විපාක විඳීම පිණිස චේතනා සකස් වෙන්නේ කුමක් නිසාද? ඔය කියන හතරාකාර උපාදානෙ පවතින නිසා. දහම් කැඩපතින් ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා. එතකොට ඒ වගේ ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා කියනවා. එතකොට මේ උපාදානෙ වෙන්නේ ආධ්‍යාත්මයේ තියෙන හේතුවක් නිසා. මොකද්ද? තෘෂ්ණාව. ඒතරින් අපිට තේරෙනවා ආධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම හසුරවන්නේ කොමකින්ද? තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් හසුරවන බව සත්‍යයට තේරෙන්නේ නැති කොමකින්ද? අවිද්‍යාවෙන්. එහෙනම් සම්පූර්ණ මේ සත්‍යය මෙත මෙහිනම් මේක ප්‍රකට නොවෙන්න මූලික හේතුව කොහොමද? අවිද්‍යාව. එහෙමයි ස්වාමීනි. අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්න සත්‍යය ඇහි ස්පර්ශයෙන් විඳිනකොට, කනේ ස්පර්ශයෙන් විඳිනකොට, නාසයේ ස්පර්ශයෙන් විඳිනකොට, දිවේ ස්පර්ශයෙන් විඳිනකොට, කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් විඳ විඳ මේ සුවසේ සතුටින් ඉන්නකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මය තෘෂ්ණාවෙන් බැසගෙන. එහෙනම් අපි සංසාරේ ආවෙත් ওই ක්‍රමයට. එහෙමයි. වර්තමානයේ ඉන්නෙත් ওই ක්‍රමයට. අනාගතේ ඉපදුනත් ඔච්චරයි. අනාගතේ ඉපදුනත් ඔච්චරයි. ඇසේ කනේ නාසයේ ස්පර්ශයෙන් විඳ විඳ වාසය කරනකොට ආධ්‍යාත්මී තෘෂ්ණාවෙන් උපාදානය වෙලා දෙවිලි පිච්චිලි සහිත මේ ජීවිතෙත් කර්ම සකස් වෙලා පරලොවතත් ආය උපතක් කරා ගෙනියන ස්වභාවය සකස් කළ දෙනවා. එහෙමයි. දැන් බලන්න ආසාවල් ආවට පස්සේ දෙවි දෙවි පිච්චි පිච්චිනේ මේ ජීවිතෙත් ඉන්නේ. ද්වේෂය ආවට පස්සේ මේ ජීවිතෙත් ඉන්නේ පිච්චි පිච්චි ද්වේෂයෙන් මේ දුකසේනේ ඉන්නේ. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන මේ ඔක්කොම හිත ඇතුළට ආවට පස්සේ මොකක්ද තියෙන්නේ? පිච්චි පිච්චි දෙවි දෙවි උදේ දවල් රැ ඉන්නේ. ස්වාමීනි හරිය භයානකයිනේ. දැන් අපි සමහර දේවල් ළඟා කරගන්න, මගේ කරගන්න ඒ අරමුණ ගැනම හිත කැමැත්තෙන් ඉන්නවා. නමුත් එතකොට විපාක පිණිස ඊළඟ භවයේ දැන් මේ ජීවිතෙත් පිච්චි පිච්චි ඒ නිසා දුක් විඳිනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ පරලොවටත් උපතක් වෙනස සකස් වෙනවා. එහෙමයි. ඒ නිසා තමයි කියන්නේ සාමාන්‍ය සත්‍යයට මෙලොවටත් බැඳිච්ච පරලොවටත් බැඳිච්ච විඥානයක් තියෙනවා. එහෙමයි. ඒතර මේක වීරියෙන්මයි සිහියෙන් ප්‍රඥාවෙන් විතර වීරියෙන්මයි දුරු කරන්න තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයේදී. එහෙමයි ස්වාමීනි. මේක මේ ස්වභාවය මගේ හිතේ ගොඩ නැගුණේ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගත්තු මේ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් ඇතිවෙච්ච විඳීමට මේ තෘෂ්ණාවෙන් බැඳීමත් එක්ක නේද දැන් මගේ හිත මේ කැළඹිලා තියෙන්නේ කියලා ආර්ය ශ්‍රාවක සිහි කරනවා කියනවා. එහෙමයි. එහෙනම් මේ අවිද්‍යාවත් අනිත්‍යයි
මේ සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ විදීමත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ ස්පර්ශෙත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ තෘෂ්ණාවෙන් උපාදානය වීමක් ඇද්ද ඒකත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ හේන උපාදාන වෙලා ආධ්‍යාත්මික මේ චේතනා ගැලීමක් ඇද්ද සකස් වීමක් ඇද්ද ඒකත් එහෙනම් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි නේ කියලා සිහි කර ඒකේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ පණිවිඩය තමන්ගේ හිතටම තමන් දෙනවා. එහෙමයි. ස්වාමිනේ ලෙස මානසිකාරය කිරීමේ උපකාරය. එතකොට මොකද වෙන්නේ? අනිත්‍ය නිරන්තරයෙන් හිත ඇතුලේ සිහි කරවන්න ඒ කාරණේ හිතේ වැළඳ ගන්න ගතිය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. තෘෂ්ණාව අඩු වෙනවා. ඔව්. එහෙමයි ස්වාමිනේ. ඒතර නැවත වැළඳ ගන්න අනිත්‍ය සංඥාව හිතට නොදීම නිසා. එහෙමයි. ඒකෙම වෙලි මුලා වෙලා ඉන්න නිසා තමයි මේ නැවත වැළඳ ගන්න. ඒ නැවත වැළඳ ගන්න ස්වභාවය අඩු වෙන පටන් ගන්නනේ. එහි අනිත්‍ය ස්වභාවය අපේ හිත ඇතුලේ හැමතිස්සෙම ප්‍රකට වෙන විදියට සිහි කිරීම තුළ. එහෙමයි ස්වාමිනේ. ඒකේ දුක් සහගත ස්වභාවය තමන්ගේ වසඟි පවත්වන්න බැරි ස්වභාවය හැමතිස්සෙම හිතට චේතනාත්මකව පණිවිඩයක් දෙනවා. එහෙමයි. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එහෙමයි. ඒක චේතනාත්මක තමයි යා කරන්නේ ඒක. එහෙයි ස්වාමිනේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය ශ්‍රාවකයා මේ විදියට ඊළඟට අවබෝධ කරගන්නවා කියන මේ සයාකාරු විඳීමට හේතු වෙන්නේ කුමක්ද? මේ සයාකාර ස්පර්ශයත් එක්කයි. සයාකාර මේ ඇසත් රූපත් විඥානයත් එකතු වෙනකොට තමයි ඇසේ ස්පර්ශයෙන් මේ සත්‍යය විඳින්න පටන් ගන්නේ. එහෙමයි. කනයි ශබ්දයි විඥාන එකතු වෙනකොට තමයි සත්‍යය විඳින්න පටන් ගන්නේ. නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙනකොට තමයි සත්‍යය විඳින්න පටන් ගන්නේ. දිවයි රසය විඥාන එකතු වෙනකොට සත්‍යය විඳින්න පටන් ගන්නවා. කයයි පහසයි විඥාන එකතු වෙනකොට සත්‍යය විඳින්න පටන් ගන්නවා. මනසයි අරමුණුයි විඥාන එකතු වෙනකොට සත්‍යය විඳින්න පටන් ගන්නවා. එහෙමයි. එතකොට ඒ ස්පර්ශයට හේතු භූත උනේ කුමක්ද? තමන්ට ලැබිච්ච ආයතන 6. එහෙනම් මේ උපදිනකොටම බලන්න මේ ලෝකේ එහෙනම් අපි උපත මවකුසින් එළියට එනකොට අපි ඇස් දෙකක් අපට ලැබිලා. එතින්දලා ඇහි රූප විඥාන එකතු වෙන පටන් ගන්නවා. නේද? එහෙමයි. මවකුසින් උපදිනකොටම කනයි ශබ්දයි විඥානයි දැන් ඔන්න අපිට ලැබිලා. මේ කන ලැබිලා කනයි ශබ්දයි විඥාන එකතු වෙන පටන් ගන්නවා. මවකුසින් නිදිත් මේ ස්වභාවය යම් ප්‍රමාණයකට තියෙන්නේ නැති නේ. එහෙමයි. ඊළඟට මවකුසින් ඔන්න එනකොටම අපිට දිවක් ලැබිලා. දිව රසය විඥානය ඔන්න එකතු වෙන පටන් ගන්නවා. එහෙමයි. ඊළඟ මවකුසින් එනකොට නාසයක් ලැබිලා නාසය ගඳ සුවඳයි විඥානය එකතු වෙන පටන් ගන්නවා. මවකුසින් උපදිනකොට ඔන්න කයක් ලැබිලා කයයි පහසයි විඥානය එකතු වෙන පටන් ගන්නවා. එහෙමයි. ඔන්න මනසක් ලැබිලා මනසයි අරමුණේ විඥානය එකතු වෙන පටන් ගන්නවා. එතන ඉඳලා ප්‍රශ්න ටික ඔක්කොම හට ගන්නවා. මවකුස ඇතුළේ ප්‍රශ්න ටික හට ගන්නවා. ඒ ප්‍රශ්න වල ඇලිලා ගැටිලාමයි මේ මවකුසට ආවෙත්. එහෙමයි. ওই විදියම ආයතන 6ක් ලබාගෙන ওই විදියම ආයතන 6කින් ස්පර්ශයෙන් මේ විඳලා මේ වේදනාවෙන් තෘෂ්ණාවෙන් උපාදානය වෙලා කර්ම සකස් වෙලා තමයි මෙතෙන්ට ඇදගෙන ආවේ. එහෙමයි. මෙලොවින් පරලොවට ආවා. දැන් මේ පරලොවේ මෙලොවට ආවා. දැන් මෙලොවින් මොකද වෙන්නේ? ආයත ඔය ආයතන 6න් ආධ්‍යාත්මී මේ ගලන තෘෂ්ණා ගඟින් උපාදානෙ විවි සකස් වෙවි ආය කය අතාරිනවා ආය තව තැනකට ගෙනියනවා. එහෙමයි. කර්මානු රූපෝ ගෙනියන්නේ එතකොට. එතකොට එයාගේ ආධ්‍යාත්මී සකස් වෙන චේතනාව බලවත් වෙන පැත්තට තමයි එයා ඇදගෙන යන්නේ. චේතනාව බලවත් වෙන පැත්තට අපි මේ ජීවිතේ මනුස්ස ලෝකයට ආවේ ඊට අදාළ චේතනා සකස් වෙලා. තිරිසන් ලෝකයට උන්න සමහරට යනවා ඊට අදාළ චේතනා සකස් වෙනවා. പ്രേත ලෝකයට යනවා ඊට අදාළ චේතනා සකස් වෙනවා. නිරේට යනවා ඊට අදාළ චේතනා සකස් වෙනවා. දෙවියන් අතරට යනවා ඊට අදාළ චේතනා සකස් වෙනවා. බ්‍රහ්මයන් අතරට යනවා ඊට අදාළ චේතනා බලවත් වෙනවා. එහෙමයි. එනයි මේ චේතනා බලවත් වෙන පැත්තට මොකද වෙන්නේ අපි? නැඹුරු වෙවි යනවා. අවසානයක් නැහැ. ස්වාමිනේ මේ ශ්‍රාවකයා මේ දහම් පරයය අහන විට තිගැස්සී යන්න මේ ඒකනේ ශ්‍රද්ධාව දෙව්වොත් තිගැස්සී යනවා. එහෙමයි ස්වාමිනේ. ශ්‍රද්ධාව මුදන්න මොකද වෙන්නේ? එයාගේ ආධ්‍යාත්මික ඊට පස්සේ ඒකත් එක්ක ශ්‍රද්ධාව තව බලවත් වෙලා ආධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරය පුදින පටන් ගන්නවා. එහෙමයි.
යෝනිසෝ මනසිකාර ඉපදුන ඉපදින්න පටන් ගත්ත කියලා කියන්නේ මහත්ය නිවන් මඟ ඉවර වෙන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව ජනිත වෙන්න යෝනිසෝ මනසිකාර ඉපදුන යෝනිසෝ මනසිකාර උපදින්න මොකද වෙන්නේ? නිවන් මඟ විවර වෙන්න පටන් ගන්නවා. එහෙමයි. පුදුම අසිරිමත් දෙයක් ඒක. ඒ ස්වාමීනි. ඉතින් ඒ නිසා දැන් අන්නේ මේ පිළිබඳ තියෙන දේශනාවකුත් මම අනාගතේ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි. එතකොට මේ ශ්‍රද්ධාව උපදින්න යෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ හිත වෙලා ගන්න ආකාරය පිළිබඳ ලස්සන විස්තරයක් තියෙන එක. එහෙයි. යෝනිසෝ මනසිකාරය ආධ්‍යාත්මේ වෙලා ගත්ත කියන්නේ මහත්තයා මේ ජීවිතේ ලොකු දෙයක් කරගත්ත වෙනවා අපි. එහෙනම් ආධ්‍යාත්මේ යෝනිසෝ මනසිකාරය වෙලා ගන්න ඕන මානසික පසුබිම හදන්න ඕන. මෙතුවක් කල් අපි සසරේ කරේ අයෝනිසෝ මනසිකාරය වැළඳ ගන්න මානසික පසුබිමක් හදා හිටපු එක තමයි. දැන් බලන්න මේ ලෝකේ අපි ගෙවල් දොරවල් ගැන කතා කරන්න ඕවා දකින්න ඕවා හිතන්න ඕවා වර්ණනා කරන්න ආධ්‍යාත්මය වැළඳ ගන්න එකමද? ගෙවල් දොරවල්මනේ. එහෙමයි. යාන වාහන ගැන හිතන්න කතා කරන්න හිතේ වැළඳ ගන්න එකමද? ඕකමයි. දුවදරුවෝ ඥාතීන් හිත මිත්‍රාදීන් මිල මුදල් ධනය බලය මේවා හිතන්න කල්පනා කරන්න කතා කරන්න වර්ණනා කරන්න හිතේ වැළඳ ගන්න එකමද? ඉදියෝ මල්මයි. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරයෙන් හිත වැළඳ ගන්නවා කියලා. අයෝනිසෝ මනසිකාරය වැළඳ ගන්න සත්‍යෙට රැකවරණයක් නැත. ආරක්ෂාවක් නැත. පිළිසරණක් නැත. එහෙමයි. එහෙනම් අපි හැමතිස්සෙම බලන්න එතකොට මේ දහම් කතාව කොච්චර වටිනවද? මේ වාඩි වෙලා ඉන්න මොහොතේ මේකට හිත පැහැදිලා මේ යම් විදිහ හරි පුංචි කල්පනාවක් ටික උපදින්න ගත්ත කියලා කියන්නේ මේ ජීවිතේ මෙතුවා කාලයකට කරන්න බැරි දුෂ්කරම නේද මේ දේ කරන්නේ අපි. දුෂ්කරම දේ කරන්නේ මේ. මෙතුවක් කල් සසරේ කරගන්න බැරි වෙච්ච දෙයක් මේක. මොකද්ද? ධර්මස් කල්යාණ මිත්‍ර ඇසුරු සම්පත්තිය ලබා දහම් කතාවේ නිරත වෙවි ආධ්‍යාත්මයේ ඒකින් සතුටට පත් කර ප්‍රසාදයට පත් කර ඒකින් උපදින කල්පනාවක්. මේ ධර්මයෙන් උපදින කල්පනාවක් මේක කරන්න අපිට මෙතුවක් කල් සසරේ බැරි වුණා. ඒ නිසා තාමත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් යුතු මේ සසරේම ඇලි ගැලි මේ අපි ඉන්නවා. ඒතර මෙන්න දුර්ලභ මොහොතක් අපිට ලැබුණා. මොකක්ද ඒ දුර්ලභ මොහොත? කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් කලාතුරකින් කල්ප ගානකටත් මේ ලෝකේ දුර්ලභ වූ අසහාය මනුස්ස රත්නය වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වූ එදා වජිරාසන භූමියේදී දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන මේ සුන්දර දහම කතා කරමින් හිත සතුටටපත් කරන ධර්මයේ. එහෙමයි. ධර්මයෙන් සතුටටපත් කරන්න හිත වෙලා ගන්නවා ඒකේ. ඒකින් හිත වෙලා ගන්න මොකද වෙන්නේ? ඒකින් උපදින මානසිකාරයක් උපදින පටන් ගන්න. අන්නේ මානසිකාරය නිවන් මඟ විවර කරනවා. එහෙමයි. එහෙනම් මේ ධර්ම දාණය දෙන්න පිරිස දැන් මේ මොකද්ද මේ කරන්නේ? දෙව් මිනිස් ලෝකයාගේම චිත්ත සංතානවල කල්ප ගානකටත් කරගන්න බැරි වෙච්ච සද්දය දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවනේ වජිරාසන භූමියේ දෙදා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු මේ සුන්දර දහම අසන්නට සාකච්ඡා කරමින් හිත් පහන් කරමින් ඒ දෙවියන්ගේ මිනිසුන්ගේ සිත් සතන් ඒ සතුටින් වෙලා ගන්න නේද මේ කරන්න උපකාර කරන්නේ. එහෙමයි ස්වාමීනි. කරන්න බැරි වෙච්ච දේ සසරෙමි. එහෙයි. අපි කොතරම් සීල රැකලා ඇද්ද සංසාරේ? එහෙමයි. අපි කොතරම් බවුන් නටලා හිත සමාධිමත් කරලා ඇද්ද? භාගතුන් වහන්සේගේ ධර්මයට අනුව මේ අනිවාර්යයෙන් පැහැදිලි බ්‍රහ්ම ලෝකේ නොගියපු කෙනෙක් නෑ. එහෙමයි. සක්දෙවිඳුන් නොවෙච්ච කෙනෙක් නෑ. සක්දෙවිඳුන් වුණා නම් අපි කොච්චර පින් කරලා තියෙනවද? එහෙමයි. ඊළඟට බ්‍රහ්ම ලෝකේ ගියා නම් අපි කොච්චර සමාධි වඩලා තියෙනවද? එහෙනම් සමාධි වලින් මේ හිත කොච්චර වසන් කරලා ස්පර්ශ කරලා තියෙනවද? මොකද කරලා නැත්තේ? ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අවබෝධයෙන් හිත පහන් කරවල නැහැ. එහෙමයි. ඒ වගේ මේ ධර්මයෙන් හිත පහන් කරවල නැහැ. මේ දෙව් මිනිස් ලෝකයාගේ සසර දුක හදලා දෙන සසර දුක නැති කරන මේ පටිච්ච සමුප්පාද ධාමයෙන් හිත පහන් කර ශ්‍රවණය කර ඒකින් හිත වෙලා ගන්න මානසික පසුබිමක් හදලා නැහැ.
එහෙමයි. ඒකයි මෙතුවක් කල් සසරේ ඉන්නේ. එහෙමයි. ඒ යෝනිසෝ මනසිකාරය උපදින මානසික පසුබිම නිර්මාණය කළා නැහැ. එහෙනම් මේ උත්තම ලාභයයි මේ ධර්ම දාණය දෙන පිරිස මේ කරන්නේ. එහෙනම් දෙව් මිනිස් ලෝකයාගේ චිත්ත සංතානයේ යමා මහ නිවනට පමනුන් ධර්මයෙන් සතුටු කරවනවා නම් තෙද ගන්නනවා නම් එහෙමයි. ඒ තුලින් තමන්ගේ ඒ සත්වයන්ගේ ජීවිත තුළ හිත වෙලා ගන්න උපකාර කරනවා නම් ඒකින් හටගත් යෝනිසෝ මනසිකාරයක් ඒ සත්‍යයන්ගේ හිතවල උපද්දල ඒකින් වෙලා ගන්න උපකාර කරනවා නම් සසර පුරාවට මොකද්ද වෙන්නේ? සසර පුරාවට තමන්ගේ සිත එහෙනම් ඒ උතුම් ධර්මයෙන් සිත් පහන් කරවන්න පරිසරය සකස් වෙනවා. එහෙමයි ස්වාමීනි. එන යෝනිසෝ මනසිකාරයෙන් හිත වෙලා ගන්න හැමතිස්සෙම කල්යාණ මිත්‍ර සම්පත්තිය හැමතිස්සෙම නිරතුරුව තමන්ගේ ජීවිතයට සකස් කළ දෙනවා. එහෙමයි. වෙන මොනවා නැතත් කමන්නේ ඒ ලාභය තියෙනවා නම්. අසත් පුරුෂ ඇසුර නැතුව කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබ ලැබ නිරන්තරයෙන් මේ සද්ධර්ම ශ්‍රවණය කර කර ශ්‍රද්ධාවෙන් හිත තෙත බරිත කර කර ඒයින් හිත හැමතිස්සෙම නිරන්තරයෙන් වෙලා ගන්න මානසික පසුබිමක් හැමතිස්සෙම හදන්න පුළුවන් නම් එයා හදා ඉඳලා තියෙන නිවන් මගමයි. එහෙමයි. නිවන් මගමයි. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ දුල ඒ ධර්ම දාණයට සම්බන්ධ වෙන පිරිස හිත හිතා සතුටු වෙන්න. ඒ උත්තම ලාභය නැවත නැවත දියුණු කරගන්න. මොකද එයමයි අපි කරගත යුත්තේ තමන්ගේ ජීවිතේ. දැන් මේ අපි ධර්මයේ අපිට මහන්සි වුණත් අපි නිතර නැවත නැවත ආයෙ මේ ධර්මයේ කියලා දෙන්නේ. මොකද මේක අපිට සංසාරේ දැන් මේ ජීවිතේ දුර්ලභ ලැබිච්ච දෙයක්. ඒතර මේමයි අපිට ලබා ගන්න ඕන. මේකමයි නැවත නැවත ලබා ගන්න ඕන. ගහක් යට හිටියක් කමන්නේ නොකා නොබි. මේකමයි ලබා ගන්න ඕන. ගහක් යට හිටියක් කමන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා ඒ උදාහර පින ගැන හිත හිතා සතුටු වෙන තමන්ගේ ජීවිතේ. ඒ පිනම නැවත නැවත තමන්ගේ ජීවිතේ කරගන්න තමන් කැප වෙන තමන් දක්ෂ වෙන්න ඕන. නුවණ පිහිටව ගන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනාවේදී අපි දැන් ආවා ආයතන කියන තැනට. එහෙනම් දැන් ඔන්න අපිට ඇස් දෙකක් ලැබිලා තියෙනවා. දැන් මේ දහම් කරියායෙන් මේ දහම් කැඩපතින් දකින්නකොට අපිට තේරෙනවා අපිට ඇස් දෙකක් ලැබිලා තියෙනවා. ඒ ඇස් දෙක නිසා තමයි දැන් මේ වෙලාවේ ඇහැයි රූපයි විඥාන එකතු වෙලා තියෙන්නේ. අපිට කන් දෙකක් ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි කනයි ශබ්දයි විඥානය මේ වෙලාව එකතු වෙලා තියෙන්නේ. අපිට නාසයක් ලැබිලා තියෙනවා. නාසය ගඳ සුවඳයි විඥානය ඔන්න එකතු වෙනවා ඒ නිසා. අපිට දිවක් ලැබිලා තියෙනවා. දිවයි රසයයි විඥාන එකතු වෙලා තියෙනවා. එනම එකතු වෙනවා ඒ නිසා. අපිට කයක් ලැබිලා තියෙනවා. ඒ නිසා කයයි පහසයි විඥාන එකතු වෙනවා. අපිට මනසක් ලැබිලා තියෙනවා. ඒ නිසා මනසයි අරමුණු විඥාන එකතු වෙවි මේ සසර ගමනට අපි හැමතිස්සෙම බැඳලා තියෙනවා. එතකොට බලන්න භාග්‍යවතුන් දේශනා කළා ඊළඟට ආර්ය ශ්‍රාවකය අවබෝධ කරගන්නවා කියනවා මේ ආයතනයන්ට හේතු අවබෝධ කළා කුමක්ද නාම රූප. මොනවාද අපිට කතා කරන්න තියෙන්නේ පරියාය. එහෙමයි ස්වාමීනි. එතකොට ආයතන ඇති වෙන්නේ කුමක් නිසාද? නාමයි රූපයි නිසා. එහෙයි. එතකොට දැන් ඔන්න මේ නාම රූප කියන කාරණේ හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔන්න අද අපි විස්තර කරනවා. ආර්ය ශ්‍රාවකය අවබෝධ කරනවා කියන නාම රූප අවබෝධ කරනවා කියලා කියනවා. ඊළඟ නාම රූපයන්ගේ හට ගැනීම ආර්ය ශ්‍රාවකය අවබෝධ කරගන්නවා කියනවා. එහෙමයි. නාම රූපයන්ගේ නැතිවීම ආර්ය ශ්‍රාවකය අවබෝධ කරගන්නවා කියනවා. ඒ වගේම නාම රූප නිරුද්ධ වෙලා යන මාර්ගය ආර්ය ශ්‍රාවකය අවබෝධ කරගන්නවා. එතකොට නාම රූප කොහොමද අවබෝධ කරන්නේ? කතමංච භික්කවේ නාම රූපං. කොහොමද පින්වත් මහණි නාම රූප? එතකොට නාමයි රූපයි කියලා දෙකක් මෙතන කතා කරනවා. එහෙමයි. එතකොට බලන්න මේ නාම කියන කොටසයි රූප කියන කොටසයි දෙකේම ක්‍රියාකාරීත්වයෙන් තමයි ඇස නැමැති ආයතන හදලා දෙන්නේ. එහෙනම් ඇස නැමැති ආයතන හදලා දෙන්නේ කොමකින්ද? නාම කියන කොටසත් රූප කියන කොටසත් දෙකේම එකතු වෙන තමයි කන කියන ආයතනේ හදලා දෙන්නේ. නාම කියන කොටසත් රූප කියන කොටසත් දෙකේම එකතු වෙන තමයි දිව කියන ආයතනේ හදලා දෙන්නේ. එහෙමයි. කය කියන ආයතනේ හදලා දෙන්නේ. මනස කියන ආයතනේ හදලා දෙන්නේ. ඒ දෙකේම එකතු වෙන. ඒතර අපි දැන් බලමු එහෙනම් නාම කියන්නේ මොකද්ද? ඒ වගේම තමයි රූප කියන්නේ මොකද්ද කියලා. එහෙමයි. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති නාමං.
නාම කියන වචනෙට මෙන්න මේ කරුණු ටික ඔක්කොම ඇතුළත් මොනකද්ද? වේදනාව අයිති ඒකට. හඳුනා ගැනීම අයිති. හිතේ ඇති වෙන චේතනාවත් නාම කියන කොටසට අයිති. දැන් බලන්න එතකොට විඳින්නේ කොමකින්ද? සිතින්. හඳුනගන්නේ කොමකින්ද? සිතින්. ඊළඟ චේතනාව කියන එකත් අයිති කොමකටද? සිතත් එක්ක සම්බන්ධ එක. එහෙමයි. ස්පර්ශය කියන එකත් අයිති මේ සිතත් එක්ක සම්බන්ධ එක. මානසිකාරය කියන එකත් සිතත් එක්ක සම්බන්ධ එක. එහෙනම් මේ ඔක්කොම නාම කියන කොටස අයිති වෙන කොහොමද? සිත කියලා යමක් ඇද්ද, මනස කියලා යමක් ඇද්ද, ඒකත් එක්ක සම්බන්ධයි. එහෙමයි. ඔන්න නාම අපි තව විස්තර වශයෙන් කතා කරමු. රූප චත්තාරෝච මහා භූතා, සතර මහා භූතත්. සතර මහා භූත කියන්නේ මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. සතර මහා ධාතු. චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. එහෙමයි. සතර මහා ධාතුත් චතුන්නංච මහා භූතානං. මහා භූතයන්ගේ සතරක් වූ මහා භූතයන්ගෙන් හටගත්තු. එහෙනම් මේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු. ඒ ටික ඔක්කොම එකතු වෙලා හටගත්තු දෙයට තමයි කියන්නේ කුමක්ද? රූපය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ මෙතන රූපය කියන කාරණේ තව ටිකක් අපි තේරුම් ගන්න ඕන. සතර මහා ධාතු කිව්ව ගමන් සමහර කට්ටිය හිතනවා මේ මහ පොළව, ගොඩ නැගිලි, පඨවි ධාතුවට අයිති. නේ ඒකත් මේ රූපෙට අයිතිද කියලා නෑ. එහෙමයි. ඒතර මේ ඒකම අයිති වෙන්නේ නෑ මේකට ඇත්තටම. එතකොට ඒව අයිති වෙන්නේ මේ දේශනාවේ හැට මේ විස්තර කරනවා. රූපය කියන එක විස්තර කරද්දී බොහෝ තැන් වල විස්තර කරනවා. මේ පඨවි ධාතුව කියලා කියන්නේ කෙස්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට මිදුළු අන පඨවි ධාතුව. එහෙමයි. මහා අත්තිපදෝපම සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරන එක බොහොම ලස්සනට. පඨවි ධාතුව කියන්නේ මොකද්ද මෙතනදී? එහෙමයි. මොනවද? කෙස්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට මිදුළු මෙන්න මේ දේවල් වලින් තියෙන කොටස් ටිකට තමයි කියන්නේ මොකද? පඨවි ධාතුව. එහෙනම් මේ අපේ ශරීරය ගැන කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් පඨවි ධාතුව කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන දෙයක් ගැන කතා කරන්නේ. එහෙයි. එහෙනම් කෙස් අපේ ශරීරයේ තියෙනවා. ලොම් අපේ ශරීරයේ තියෙනවා. නියපොතු අපේ ශරීරයේ තියෙනවා. දත් අපේ ශරීරයේ තියෙනවා. හම අපේ ශරීරයේ තියෙනවා. ඇට අපේ ශරීරයේ තියෙනවා. ඇට මිදුළු අපේ ශරීරයේ තියෙනවා. වකුගඩු මේ ඔක්කොම ශරීරයේ තියෙනවා. ගොරෝසුමය දේවල්. ගොරෝසුමය දේවල්. ඔන්න එහෙනම් පඨවි ධාතු, ආපෝ ධාතු කියන්නේ මොකක්ද? මේ දේශනාව විස්තර කරනවා. පිත, සෙම, සැරව, ලේ ඒ තියෙන මේ ශරීරයේ තියෙන දේ. ඒත් ශරීරයේ තියෙන දෙයක් එතකොට. එහෙනම් අර ගොරෝසුමය දේවල් පඨවි ධාතු, බැගිරෙන දේවල් ශරීරයේ තියෙන ආපෝ ධාතු. ඒතර තේජෝ ධාතුව කියන්නේ කොහොමද? ශරීරයේ මේ රත් කරන යම් දෙයක් තියෙනවා අපේ ශරීරය ඇතුලේ. උණුසුමක් තියෙනවා. උණුසුමක් තියෙනවා. එහෙමයි. ඒකට තමයි තේජෝ ධාතුව කියලා කියන්නේ. දැන් සමහර කට්ටිය පටලව ගන්න දැන් මෙතන මේ නාම රූප වල රූපය කියලා කිව්වට පස්සේ බාහිර ගොඩනැගිලි, බාහිර ලෝකේ තියෙන රස්නේ, වාතයේ රස්නේ, වාතය ඒවත් අයිති කියලා නෑ. එහෙමයි. මෙතන රූපය කියලා කියන්නේ කොහොමද? කෙස්, ලොම්, නියපොතු, දත් වලින් යුතු පඨවි ධාතුවයි. පිත්තසෙම සැරවාදී ශරීරය තුල පවතින වැగిරෙන දේවල් වලින් යුතු ආපෝ ධාතුවයි. ඒ වගේම ශරීරයේ රස්නේ කරන යම් ස්වභාවයක් ඇද්ද, උණුසුම් කරන ස්වභාවයක් ඇද්ද ශරීරය ඇතුලේ තියෙන ඒ තේජෝ ධාතුවයි. ශරීරය තුල තියෙන වාතය තියෙනවා. දැන් ආස්වාස ප්‍රස්වාස. ඒ වගේම ශරීරයේ මේ කොටස් වල හිර වෙලා තියෙන. ඒතර සනිකර එතකොට මේ අපි මේ එතන වායෝ ධාතු මේ කොටස් හතරකට කියන මේ ශරීරය ගැන කතා කරන්නේ එතකොට. එහෙමයි. එහෙනම් දැන් මේ දහම් කැඩපතින් Tamanට තේරෙන රූපය ගැන කියන්නේ Tamanගේ රූපය ගැන මේ කියන්නේ. එහෙමයි. එහෙනම් දැන් බලන්න ඒ රූපයත් එතකොට අයිති කොමකටද? දැන් මේ නාම රූප වලට. නාම රූප වල රූප කොටස Tamanගේ රූපය අයිති. එහෙමයි. ඒක තමන්ගේ තමායයි සලකන නාම රූප කියලා කියන්නේ තමන්ගේ ශරීරෙත් එක්ක සම්බන්ධ එක.
බාහිරය සැලකෙන නාම රූප කියන වෙන බාහිර ශරීරයක් ගැන කතා කරන්නේ එතකොට. එහෙම තියෙන අවස්ථා තියෙන දේශනාවල පැහැදිලි කරපු අවස්ථා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒතර මේකදී හරියට තේරුම් ගන්න මෙතන නාම රූප වලදී රූප කියලා කියන්නේ දැන් ඒතර දහම් කැඩපතෙන් Tamanට ගල්ප ගන්න ඕන තමන්ගේ රූප ශරීරය. ඒතර තමන්ගේ ශරීරේ හරි පුදුමයි මේ ශරීරේ හැදිච්ච තියෙන කර්මාන් රූප හැදලා තියෙන විදිය බාහිර ලෝකේ රූප සංවේදී වෙන තැනක් තියෙනවා තමන්ගේ ශරීරේ. ඒකට තමයි ඇස කියලා කියන්නේ අපි. තේරුණා කාරණේ? එහෙමයි ස්වාමී. ඒ වගේම තමයි තමන්ගේ ශරීරේ බාහිර ශබ්ද සංවේදී වෙන තැනක් තියෙනවා. එතනට මොකද කියලාද අපි කියන්නේ? කන් දෙක. බාහිර ලෝකයේ ගඳ සුවඳ සංවේදී වෙන තැනක් තියෙනවා. ඇස් දෙකට සංවේදී වෙන්නේ නැහැ. කන් දෙකට සංවේදී දැනෙන්නේ සංවේදී වෙනවා කියන්නේ දැනෙනවා කියන එක. ඒ ගඳ සුවඳ දැනෙන්නේ කොතනද? නාසයට. බාහිර ලෝකයේ රසය දැනෙන්නේ කොතෙන්ද? තමන්ගේ දිවට. බාහිර ලෝකයේ පහස දැනෙන්නේ කොතනද? තමන්ගේ කයට. අරමුණු දැනෙන්නේ කොතෙන්ද? මනසට. ඒතර එහෙනම් මේ රූපය කියලා කියන්නේ කොහොමද? තමන්ගේ ශරීරය. එහෙනම් තමන්ගේ ශරීරයේ ඒ රූප කොටස ගැන කතා කළා. ඒතර දැන් ඔන්න එහෙනම් ඒ රූපයෙන් ඕන නාම රූප සකස් වෙනවා. දැන් බලන්න එතකොට තමන්ගේ ශරීරයෙන් එහෙනම් කොටසක් තියෙනවා ඇස හැදෙන්න පාවිච්චි වෙලා. තමන්ගේ රූපයෙන් කොටසක් තියෙනවා කන හැදෙන්න පාවිච්චි වෙලා තියෙනවා. ඒක තියෙනවා ඒක. එහෙමයි. තමන්ගේ ශරීරයේ කොටසක නාසය නැමැති මේ කොටසට වෙන් වෙලා තියෙන්නේ. ගඳ සුවඳ සංවේදී වෙන්නේ. තමන්ගේ ශරීරයෙන් රස සංවේදී වෙන තැනක් තියෙනවා. දිව නැමැති කොටස හැදිලා තියෙනවා. රූප කොටස. තමන්ගේ ශරීරයේ පහස් සංවේදී වෙන තියෙනවා. එතකොට ඒකට කියනවා අපි මේ කය කියලා. අරමුණු සංවේදී වෙන තැනක් තියෙනවා. අන මනස සම්බන්ධයකට. ඒතර මනසත් එක්ක තමයි නාම සම්බන්ධ. නාම කොටස සම්බන්ධ වෙන්නේ. වේදනා, සංඥා, චේතනා, පස්සු, මනසිකාර. දැන් බලන්න තමන්ගේ ඇස කියන කොටසට. එහෙමයි. සතර මහා ධාතු වලින් සකස් වෙච්ච ඇස. ඒතර ආයතනයක් නිර්මාණය කළ දෙන්නේ කොහොමද? මේ ඇස කියන එකට මෙන්න මේ ටික එන්න ඕන. මොකද්ද? මේ ඇසට යම් මේ මනස ක්‍රියාකාරී වෙන්න ඕන. ඇසට මනස ක්‍රියාකාරී නැත්නම් ඒ කියන්නේ මානසිකාරය ඇති වෙන්නේ නැත්නම් ඒතර ඇහැයි රූපයි විඥාන එකතු වෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙමයි ස්වාමී. ඇසට මානසිකාරය එතන මානසිකාර වෙන්නේ නැත්නම් හැමතිස්සෙම එතකොට ඇසට මානසිකාරය වෙන්න ඕන. ඇසට මානසිකාරය වුණාට පස්සේ තමයි ඇහැ රූපයි විඥාන එකතු වෙන්නේ. අපි හැමතිස්සෙම මනස තුල යම් මානසිකාරයක් තියෙනෝනේ. මනසට අරමුණු වෙන දෙයක් තියෙනවා හැමතිස්සෙම. ඒතකොට මනස ඇසට අරමුණු වෙච්ච ගමන් ඇහැ රූපයි විඥාන එකතු වෙනවා. එහෙමයි. මොන නාම කොටස දැන් හැදෙනවා දැන් ඔන්න. ඔන්න මානසිකාරය ඇති වුණා ඇසට. ඊළඟට ඇහැ රූපයි විඥාන එකතු වීම සිද්ධ වෙනවා එතකොට. ඒතකොට එකතු වෙච්ච ගමන් ඇහි ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නවා. ඒතකොට රූප හඳුන ගන්නවා. ඒතකොට රූප සංචේතන ඇති වෙනවා නාම කොටස. අන්නේ නාමත් ඒතකොට අර කිව්ව රූපෙත් ප්‍රත්‍යයෙන් ඇස නැමැති ආයතනෙ හැදෙනවා. අන්න ආරි ශ්‍රාවකයා නාම රූප අවබෝධ කරගන්න ওই විදියට. එහෙනම් බලන්න එතකොට මේ නාම කියන ඒ ස්වභාවය ගත්තොත් එහෙම අපි කතා කළොත් එහෙම එහෙනම් ඇසේ ස්පර්ශයෙන් විඳීම, රූප හඳුනා ගැනීම, රූප සංචේතන, ඇහැ රූප විඥාන එකතු වීම, ඇසට ඇස මානසිකාරේ වීම, ඇස මුල් වෙලා ඇති වෙන නාම කොටස. එහෙමයි. තේරුණා නේද? ඒකින් තමයි ඇස නැමැති ආයතනෙ හදලා දෙන්නේ. ඇස නැමැති ආයතනෙ හදලා දෙනවා. හිතන්න හදිසියෙන් අපේ මානසිකාරය ඇති වුණා කියලා කනට එතන මොකද වෙන්නේ? කනයි බාහිර ශබ්දේ සංවේදී වෙන්න පටන් ගන්නවා එතකොට. එහෙමයි. දැන් හරි හිතන්න සමහරවිට බනහා ඉන්නකොට යාන්ත නිින්දක් ආවා කියලා. එතන මොකද වෙන්නේ? අර ශබ්දෙ මොකද වෙන්නේ? ශබ්දින් දැනෙන්නේ නැතු යන. එහෙයි. ඒ කියන්නේ මොකද උනේ එතකොට එනම්? මනස. කනට මානසිකාරය නැතිලා ගියා. එහෙයි. එහෙනම් මේ කනට මානසිකාරය ආපු ගමන් මොකද වෙන්නේ? කනයි ඊට පස්සේ ආපහු ශබ්දේ දැන ගැනීමයි ඇති වෙනවා. මේ විඥානිකෙන් දැන ගැනීමනේ. එහෙමයි. එතකොට කණයි ශබ්දයි විඥාන එකතු වෙන පටන් ගන්නවා. මනස. ඊට පස්සේ කණේ ශබ්ද ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නවා. ඊට විඳිනකොට ඔන්න ශබ්ද හඳුන ගන්නවා.
එතකොට මේ ශබ්ද පිළිබඳ චේතනය ඇති වෙනවා. අන්න කන මුල් වෙලා එතකොට නාම කොටස ඉපදුනා. එහෙමයි. එතකොට මේ නාම කොටස ඉපදීමත් ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ කොටසත් ඔක්කොම එකතු වෙලා නාම රූප. ඒ නාමත් ඒ රූපත් නිසා තමයි කන නැමැති ආයතනෙ හැදෙන්නේ. එහෙමයි. ඊළඟට අපි තුමු දැන් නාසයට අපි ගලපලා බලමු. එතකොට අපිට දැන් ඔන්න පුදිනකොටම දැන් අපේ නාසයේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු කොටසක් තියෙනවා දැන් මේ. ඒතර ඒතෙන්ට තමයි ගඳ සුවඳ කියන දේ සංවේදී වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මානසිකාරය උන් ඇති වෙනවා එතෙන්ට. අපිට එක පාට හොඳ මේ සුවඳක් එනවා කියලා වහනේ වෙනවා කියලා. එහෙමයි. මානසිකාරයට අක් ගාලා මොන මේ වෙනවා එතන. නාසයට මානසිකාරය වෙනවා. එහෙයි. නාසයට මානසිකාරය වෙච්ච ගමන් නාසය ගඳ සුවඳ විඥානේ එකතු වෙනවා. නාසය ගඳ සුවඳ විඥාන එකතු වෙච්ච ගමන් නාසී ස්පර්ශයෙන් මිදින්න පටන් ගන්නවා. නාසී ස්පර්ශයෙන් මිදින්න පටන් ගත්ත ගමන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. හඳුනා ගන්න ගඳ සුවඳට අනුව තමයි චේතනාව ඇති වෙන්නේ. මේක ඒතකොට දැන් මොන සුවඳක්ද කියලා හඳුනා ගන්න මේක අඹ සුවඳ, මේක කෙසෙල් සුවඳ, මේක අර සුවඳ, මේ සුවඳ කියලා ඔක්කොම තීරණය කරන්නේ සංඥාවත් එක්ක, හඳුනා ගැනීමත් එක්ක. හඳුනා ගැනීමට මුල් වෙන්නේ කොහොමද? විඳින්න පටන් ගන්නකොට. විඳීමට මුල් වෙන්නේ මොකද්ද? නාසය ගඳ සුවඳ විඥාන එකතු වීම. නාසය ගඳ සුවඳ විඥාන එකතු වෙන්නේ කොහොමද නිසාද? මානසිකාරය ඇති වෙච්ච නිසා. එහෙමයි. ඒ ටික නාම. එතකොට අර රූප කොටස නාමයි රූපයි නිසා ආයතනය ඇති වෙනවා. ස්වාමීනි මානසිකාරය ඇති වෙනවා. එතකොට ආයතනයයි විඥානයයි බාහිර ආයතනයයි ආධ්‍යාත්මික ආයතනෙ විඥාන එකතු වෙනවා. එහෙමයි. එතකොට ආධ්‍යාත්මික ආයතනය කියලා කියන්නේ ඇස ආධ්‍යාත්මික ආයතනය. එහෙමයි. බාහිර ආයතනය කියලා කියන්නේ රූප. බාහිර ලෝකේ රූපේ. එහෙමයි. එතකොට මේ දෙක එකතු වෙද්දී තමයි දැනගන්නා ස්වභාවය ඇහි උපදින්නේ. එහෙමයි. එතකොට ඒ තුනට කියන්නේ ස්පර්ශය. එහෙයි. ඒතර මේ මානසිකාරයෙන් තමයි මේ මානසිකාරයේ උනාට පස්සේ තමයි දැනගැනීමේ ස්වභාවය ඇති වෙන්නේ. ඇති වෙන්නේ. එහෙමයි. ස්පර්ශය ඊළඟට. ස්පර්ශයත් එක්කම තමයි විඳින්න පටන් ගන්න. එහෙයි. විඳින්න පටන් ගන්නකොට තමයි හඳුනගන්නේ. හඳුන ගන්නකොට තමයි චේතනා ක්‍රියාත්මක වෙන්නේ. මේවා එමෝෂනෙන් එක පාරට වෙන දේවල් ටිකක් නෙමෙයි. එකක් ඇති වෙලා ටික වෙලා අනිත් එක එහෙම නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මේ ඔක්කොම ටික මානසිකාරය, ස්පර්ශය, වේදනා, සංඥා, චේතනා එකටමයි තියෙන්නේ. ප්‍රඥාවෙන් තමයි වෙන් කරන්නේ මේ වේදනාව, මේ ඇහි ස්පර්ශයෙන් වේදනාව, මේක රූප හඳුනා ගැනීම, මේක රූප සංචේතනා, මේක ඇහි රූප විඥාන එකතු වීම, මේක මානසිකාරය කියලා වෙන් කරන්නේ ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. ඒතරින් අපිට තේරෙනවා මෙතන එහෙනම් වැදගත්ම කාරණාවක් අතර ප්‍රඥාව කියන එක. එහෙයි. ඒතරේ ප්‍රඥා ආලෝකයේ ආධ්‍යාත්මය උපදින්නේ යාට 100ක් අවශ්‍යයි. 100ක් අවශ්‍යයි. එහෙමයි. ආශ්චර්යයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. එහෙමයි. අද්භූතයි භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධයි. එහෙමයි. ඒකාන්තයෙන් මේ ධර්මයේ මනාකොට දේශනා කළ තියෙන්නේ ආවට ගියාට කියපු දහමක් නෙවෙයි. සම්දිට්ඨිකයි මේ ජීවිතේ අත්දකින්න පුළුවන් දහමක්. අකාලිකයි කියලා කියන්නේ නම් අතීතයේ තේන දෙව්මිනිස් ලෝකයාගේ ජීවිත තුළ ওই විදියට තමයි නාම රූපයන්ගෙන් හට ගැනීමෙන් ආයතන හට අරගෙන ආයතනයන්ගෙන් හට ගැනීමෙන් ස්පර්ශය ඇති වෙලා සසරට බැඳලා ගියේ. අනාගතයේ තේන සත්ව ඉපදුනාට පස්සේ සත්ව වර්ගයා මේ සසරට කොටු වෙන්නේ ওই හේතුඵල ධහම තුලයි. අකාලික ධහමක්. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේද? එහෙයි. ඒතර බලන්න දැන් ආර්ය ශ්‍රාවකයා දැන් නාම රූප සිහියෙන් ඉඳලා තේරුම් ගන්නවා. ඒතර ඇස පාවිච්චි කරද්දිත් එතකොට එයාට තේරුම් ගන්න පුළුවන් නාම රූප කියන එක. එහෙමයි. එතකොට මේ කන එයා පාවිච්චි කරද්දිත් සිහි කල්පනාවෙන් එයාට මේ නාම රූප කියන එක තේරුම් ගන්න පුළුවන්. නාම රූපයන්ගේ හට ගැනීමද ස්වාමීනි? නාම රූපයන්ගේ හට ගැනීමෙන්මනේ ආයතනෙ හටගන්නේ. එහෙමයි ස්වාමීනි. නාම රූපයන්ගේ හට ගැනීම ඉපදුනා කියන්නේම ආයතන ඉපදුනා කියන එකයි. එහෙයි. නාම රූප ඉපදුනා කියන්නේම ඇස ඉපදුනා කියන එකයි. එහෙමයි. එතකොට ඔන්න ආර්ය ශ්‍රාවකයා ඊළඟට අවබෝධ කරගන්නවා කියනවා මේ නාම රූප හටගන්නේ කුමකින්ද? නාම රූප හටගන්නේ විඥාණයෙන් කියලා. බලන්න ප්‍රඥාව. එහෙමයි. එතකොට විඥානේ ඇති කල්ලි තමයි නාම රූප ඇති වෙන්නේ. විඥානේ උපදිනකොට නාම රූප උපදිනවා. විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙනවා. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. එහෙමයි.
ඒතර බලන්න කල්පනා කළා දැන් අපි මේ මව් කුසට දෙවි මහා නිදාන සූත්‍රයේ තියෙනවා ආනන්ද මේ මව් කුසට විඥානය බැසගත්තේ නැත්තම් මව් කුසට විඥානය බැසගත්තේ නැත්තම් එහෙමයි. එතකොට මව්පිය ධාතු එකතු වෙලා සකස් වෙන යුක්තාණුව වැඩෙන්නේ නැහනේ. ඒකනේ බැසගන්නේ. එහෙමයි. එතකොට ඒක පඨවි ධාතුවක් විදියට සකස් වෙන්නේ නැහැ. ආපෝ තේජෝ වායු ධාතුවක් විදියට අතපය වීම හැදෙන්නේ නැහනේ. විඥානයේ ප්‍රත්‍යයෙන් දේවා. විඥානයේ බැස ගැනීමත් එක්කම තමයි පඨවි ධාතුව ටික ටික මව කුසල තුල වැඩෙන්න පටන් ගන්න. එහෙමයි. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව ඔක්කොම වැඩි මව ඊට පස්සේ කුසල තුල මෝරා යන පටන් ගන්න විඥානයේ බැස ගැනීමත් එක්ක. එහෙමයි. ඊළඟට එතන ඉඳලා මානසිකාරේ වැඩෙනවා, යාගේ ස්පර්ශය වැඩෙනවා, විඳීම් වැඩෙනවා, හඳුනා ගැනීම වැඩෙනවා. දැන් බලන්න අපේ ජීවිතේ ටික මේ කුමක්ද වැඩෙන්නේ? මානසිකාරේ බහුල වෙනවා. ඒ දේවල් වලට. එහෙමයි. දැනගත්තු නැති දෙයක් ගැන අපේ මානසිකාරයක් උපදීද? නැහනේ. එහෙමයි. දැනගත්තු දෙයක් පිළිබඳවමයි අපේ ආධ්‍යාත්මික මානසිකාර වෙන්න පටන් ගන්න. එහෙනම් දැන ගැනීමත් එක්කම තමයි මානසිකාරය තියෙන්නේ. එහෙමයි. ඒක දේශනාවක තියෙනවා විඥානි ප්‍රත්‍යයෙන් නාම රූප තියෙනවා කියලා නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන තියෙනවා කියලා. ස්වාමීනි දැන් අපි විඥානේ බැස ගන්නවා කියලා ඉගෙන ගත්ත. ඔව්. ආය අපි කනේ විඥානේ පහළ වෙනවා, ඇසේ විඥානේ. ඒකත් එක්ක බලන්න විඥානි කියන්නේ දැනගන්නා ස්වභාවයනේ. එහෙමයි. එතකොට බලන්න දැන් මේ විඥානීය ප්‍රත්‍යයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සකස් වෙනකොට එතකොට අපිටම දැන් ඇසේ දැනගන්නා ස්වභාවයෙන් ඒ කොටස් ටික සකස් වෙනවා එතකොට. කනේ දැනගන්නා ස්වභාවයෙන් ඒ නාම කොටස් ටික සකස් වෙවි යනවා. දිවේ දැනගන්නා ස්වභාවයෙන් ඊට අදාළ නාම කොටස් ටික සකස් වෙනවා. කයේ දැනගන්නා ස්වභාවයෙන් කය ස්පර්ශයෙන් විදීම, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශ, මානසිකාර ඔක්කොම සකස් වෙන පටන් ගන්නවා. එහෙමයි. දිවේ දැනගන්නා ස්වභාවය උපදිනකොට මොකද වෙන්නේ? ඒ මානසිකාරය, ඒ දිවයි රසය විඥානය එකතු වීම, ඒ දිවේ ස්පර්ශයෙන් විදීම, ඒ රස හඳුනා ගැනීම, ඒ රස සංචේතන ඇතිවීම ඔක්කොම විඥානයත් එක්ක තමයි සකස් වෙන්නේ එතකොට. එහෙමයි. එතකොට එහෙනම් බලන්න විඥානයත් එක්ක රූපේ පැවැත්මක් තියෙනවා. දැන් බලන්න අපි මීට ඉස්සෙල්ලා සූත්‍රයක් කතා කළා අපමාදින සම්පාදිත වැඩසටහන යටතේදී මේ අර පායාසිරාජ රජතුමාට විඥානේ හොයන්න උත්සාහ කරනවා. විඥානේ හොයන්න යනවනේ. එහෙමයි. එතකොට කියනවා මේ කයත් එක්ක මේ ආයුෂයි උණුසුමයි විඥානය කියන තුන බැඳිලා කියන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ජීවිතේ අතහරිනකොට මේ ආයුෂත් නැති වෙලා යන උණුසුමත් නැති වෙලා යන විඥානෙත් අතහරිනවා. එහෙමයි. ඒතර අතහැරපු ගාම මොකද ඉතුරු වෙන්නේ මොකද්ද? පඨවි ධාතුව විතරයි ඉතුරු වෙන්නේ. ආපෝ තේජෝ වායෝ ධාතු ටික විතරයි ඉතුරු වෙන්නේ. ඒකත් එතකොට මොකද වෙන්නේ? දවස් දෙකක් යනකොට විසිරලා යන්න පටන් ගන්නවා. එහෙමයි. එහෙනම් විඥානේ නැතිවීමෙන්ම රූපෙත් බිඳිලා විසිරලා යනවා. විඳීමේ හැකියාව නැති වෙලා. දැන් ඇහෙන් රූපයක් ඇහැ ගාවට රූපයක් තිබුවට ඇහි ස්පර්ශයෙන් වෙන්නේ නැහැ. ඇහි රූපය විඥාන එකතු වෙන්නේ නැහැ. මානසිකාරය ඇති වෙන්නේ නැහැ. ඇහි රූපය විඥාන එකතු වෙන්නේ නැහැ. ඇහි ස්පර්ශයෙන් මිදින්නේ නැහැ. ඒ රූපේ හඳුන ගන්න බෑ. චේතනා ආධ්‍යාත්මය උපදින්නේ නැහැ. එහෙමයි සාම. ඇයි විඥානේ නැහැ. විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙලා යනවා. රූපෙත් විනාශ වෙලා යනවා. නාම කොටසෙත් බිඳ වැටෙනවා. එහෙමයි සාම. එන විඥාණයත් එක්කමයි. එහෙනම් මේ විඳීම, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශ, මනසිකාරය කියන ටික උපදින්නේ දැන ගැනීමත් එක්කමයි. එහෙමයි. ඒ දැනගන්නා ස්වභාවය බිඳ වැටීමත් එක්කම ඒ විඳීමේ හැකියාව, හඳුනා ගැනීමේ හැකියාව, චේතනා පහළ වීම, ස්පර්ශය, ඒ වගේ මානසිකාරය ඒ ටික බිඳ වැටලා යනවා අපේ ජීවිතේ. එහෙමයි. ඒ ටික බිඳ වැටෙනකොට මොකද වෙන්නේ? උණුසුම නැති වෙලා යනවා. උණුසුම නැති වෙනකොට මොකද වෙන්නේ? පඨවි ධාතුව ගුණ වෙන පටන් ගන්නවා. ආපෝ ධාතුව ගුණ වෙන පටන් ගන්නවා. තේජෝ ධාතුව ගුණ වෙන පටන් ගන්නවා. වායු ධාතුව ගුණ වෙන පටන් ගන්නවා. එහෙමයි. તો නාම රූප නිරුද්ධ වෙන මාවත තමයි කොහොමද? ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨිය වැඩෙනකොට වේදනාවට තෘෂ්ණාවක් ඇද්ද? හඳුනා ගැනීමට තෘෂ්ණාවක් ඇද්ද? චේතනාවට තෘෂ්ණාවක් ඇද්ද? ස්පර්ශයට තෘෂ්ණාවක් ඇද්ද? මානසිකාරයට තෘෂ්ණාවක් ඇද්ද? පඨවි ධාතුවට තෘෂ්ණාවක් ඇද්ද? ආපෝ තේජෝ වායු වලට තෘෂ්ණාවක් ඇද්ද? ඒ තෘෂ්ණාවෙන් ආධ්‍යාත්ම නිදහස් වෙනවා. සම්මා දිට්ඨිය වැඩෙනකොට. එහෙමයි. සම්මා සංකල්ප වැඩෙනකොට මේ කියන වේදනා, සංඥා, සංකාර, විඥාන, වේදනා,
සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහටත් සතර මහා ධාතු වලට ආධ්‍යාත්මීය තෘෂ්ණාවක් ඇති තෘෂ්ණාවෙන් නිදහස් වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. නිදහස් වෙන්නේ කුමක් නිසාද? නාම රූප වල යථාර්ථය අවබෝධ වෙච්ච නිසා. එහෙමයි. නාම එතකොට මේ සම්මා දිට්ඨිය වැඩෙනවා කියන්නේම නාම රූපයන්ගේ යථාර්ථය ඒ කෙනාගේ චිත්තසංතානයේ අවබෝධය තියෙනවා. එහෙමයි. එතකොට විඥාණය ඇති කලි නාම රූප උපදින බව අවබෝධ වෙනවනම් විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙනවා කියලා අවබෝධ වෙනවනම් එතකොට එතනින්ම සම්මා දිට්ඨිය අනුග්‍රහ සැලසෙනවා. එහෙමයි. ඒ සම්මා දිට්ඨියෙන් ඒ සම්මා සංකල්පේ මොකද වෙන්නේ? ආධ්‍යාත්මී ඒකට තමන්ගේ ආධ්‍යාත්මික තෘෂ්ණාවෙන් බැස ගැනීමක් තිබුණා නම් ඒ බැස ගැනීමෙන් නිදහස් වෙලා යනවා. එහෙමයි. ඒකට කියනවා නාම රූප නිරුද්ධ වෙනවා කියලා. එහෙමයි. නාම රූප නිරුද්ධ වුණේ මේ නාමත් රූපත් පිළිබඳ තියෙන අවිද්‍යාව ආධ්‍යාත්මික නැතිවීම නිසා. එහෙමයි. එහි ඇත්ත ස්වરૂපය ඇත්ත ස්වરૂපය අවබෝධ වෙනවා. එහෙමයි ඒ ස්වාමීනි. කියන්නේ හේතුඵල ධහමකින් පවතින බවත් හේතුඵල ධහමකින් උපදින බවත් හේතු නැතිවීමෙන් මේක නැතිලා යනවා කියන අවබෝධය උපදිනවා. එහෙමයි. ඒක තමයි සම්මාදිට්ඨිය. එහෙයි. එතකොට මේ සම්මාදිට්ඨියත් එක්කම එයාගේ ආධ්‍යාත්මික සම්මා සංකල්ප තමයි උපදින්නේ. එහෙමයි. ඒතර මේ දෙක අනුග්‍රහ කරනවා කුමක් පිණිසද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ ටික ඔක්කොම ඇතිවීම පිණිස. ඒ ඇතිවෙන්නේ නැති වෙන්නේ මොකද වෙන්නේ? එතකොට ආධ්‍යාත්මයකට තෘෂ්ණාවෙන් බැස ගැනීමක් ඇද්ද ඒක දුරු කිරීමටම එතකොට ආර්ය ශ්‍රාවකයේ මහන්සි ගන්න එක තමයි සම්මා වායාම. එහෙමයි. ඒතර මේ සම්මා වායාමෙත් එක්ක පිහිටලා තියෙන සම්මා සතිය මොකද වෙන්නේ? තෘෂ්ණාවෙන් හිත නිදහස් වෙනවා කියලා කියන්නේ හිත සමාධිමත් වෙනවා. එහෙනම් මේ හිතක් සමාධිමත් වෙන්නේ නැත්තේ. තෘෂ්ණාවෙන් හිත කලබනවා හැමතිස්සෙම. එහෙමයි. තෘෂ්ණාවෙන් හිත නිදහස් වෙන මොකද වෙන්නේ? හිත සමාධිමත් වෙනවා. හිතේ සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. ඒතර බලන්න හරි ආශ්චර්ය දෙයක් බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගත්තේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේකේ තියෙන අවිද්‍යාව දුරු වීම තමයි ප්‍රඥා විමුක්තිය කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. එහෙයි. ඒතර තෘෂ්ණාවෙන් හිත සම්පූර්ණ නිදහස් වෙලා යෑම තමයි චේතෝ විමුක්තිය කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තිය. එහෙමයි. අවිද්‍යාව සම්පූර්ණ දුර වෙලා යනවනම් එයාගේ ප්‍රඥා විමුක්තිය උපදිනවා. එහෙමයි. ඒතර රාග දේශ මොහයන්ගේ සම්පූර්ණ හිත නිදහස් වෙලා මේ තෘෂ්ණාවෙන් නිදහස් වෙලා යනවනම් චේතෝ විමුක්තිය. ඒතකොට රහතන් වහන්සේට කියන එකක් තමයි මේ වචන දෙක පාවිච්චි කරන ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තියයි පරිපූර්ණ වශයෙන් උපදවගෙන වාසය කරනවා. ස්වාමීනි දෙකම එකිනෙකට එකිනෙකට සම්බන්ධයි. එහෙමයි ස්වාමීනි. ප්‍රඥා විමුක්තියෙන් චේතෝ විමුක්තියට අනුග්‍රහ කරනවා චේතෝ විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියට අනුග්‍රහ කරනවා. එහෙමයි. ඉතින් බලන්න කොතරම් ආශ්චර්ය සුන්දර දහමක්ද මේ බුදු කෙනෙක් මේ ලෝකෙට ඉස්මතු කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මෙවන් සුන්දර දහමකින් හිත පහන් කර කර අපිට ඉන්නේ නැත්නම් අපේ ජීවිත කාලේ පුරාවට එහෙමයි. ඒක තමයි නිවන් මාගේ ద్వාරය. දෙව් මිනිස් ලෝකයාට මේ අනුග්‍රහය අපට සලසන්නේ නැත්නම් නිරන්තරේ. එහෙමයි. මේ උතුම් මේ කලාතුරකින් මේ ලෝකෙට පහළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් හිත පහන් කරමින් මේ නිවන් මඟ ගැන හිතේ පහන් බවක් උපදවන්න පුළුවන් නම් ඒකින් හටගත්තු ආධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරකින් යම් මේ දෙව් මිනිස් ලෝකයේ චිත්තසංතාන මේ වැළඳ ගන්න විදියට අපිට මේ ධර්ම සාකච්ඡාව නිරන්තරයෙන් නියැලෙන්න පුළුවන් නම් එහෙමයි. මේ දහම් පණිවිඩය මේ ලෝකෙට දෙන්න පුළුවන් නම් අන්නේ උදාර පින සසර පුරාවට අපි පිටිපස්සෙන් ඇවිල්ලා අපි නිවන් මාගේ සුරක්ෂිත කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උදාර පිනින් සසර පුරාවට කල්යාණ මිත්‍රය ඇසුර ලැබමින් තමන්ගේ ජීවිතයේ ධර්මයෙන් සූපත් කරගන්නටම මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සසරට බැඳ තබන ධර්මයේ පිළිබඳව සත්‍ය විග්‍රහය භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තම ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් පෙන්වා වදාලා. ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ උදාවනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉතාලියේ සේවයේ නියුතු දේවතාගේ නිවිල් රංජන් විමලධර්ම මහත්මයා සහ
දිනුල පුතුණුවන් විසින් තමයි මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් ඒ වගේම විස්කන්ධ දේවපුතු ගටිකාර බ්‍රහ්මරාජය සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා ඒ වගේම සෙම්පති දෙවිවරුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් සුමන සමන් දිව්‍ය රාජය ආලවක දෙවියන් ඒ වගේම ජනවසම දෙවියන් ඇතුළු මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුත් සම්බුද්ධ ශාසනය ගැන සිත පහන් කරගෙන සිටින සියලු දෙවිවරු ධාතුන් වහන්සේලා සුරකින්න බෝරජානන් වහන්සේලා සුරකින්න සියලු දෙවිවරු ලෝකපාලක දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔක්තෝබර් 5 වන දිනට මිය පරලොව ගොස් වසර 20ක් සපිරෙන ඩී ඇලිස්නෝනා ගම්පොළ නැන්දාට මීට වසර 10කට පෙර මිය පරලොව ගිය ඩී ෂෙල්ටන් විජේ බණ්ඩාර අයියාට ජේ ගුණවතී මෑණියන්ට සහ ඩී ගුණපාල පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්නගොල්ල කන්දමුල්ල ඒ වගේම දීවෙල උඩගම කෑගල්ල අංක 200න් 1 2 යන නිවෙස්වල පදිංචිව සිට මිය පරලොව ගිය ඩී ලමින්දුවා අත්තාට ඒ වගේම කිරියම්මාට ඩී ජයසේන කන්දමුල්ල බාප්පාට ඩී රොසලින් අහස්ලියද්දී නැන්දාට ඩී සෝමාවති කන්දමුල්ලේ නැන්දාට ඒ වගේම ඩී ලීලාවති කන්දමුල්ලේ නැන්දාටත් එම්.පී. කඩේ සරත් කුමාර මස්සිනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඉතාලියේ සේවයේ නියුතු දේවතාගේ නෙවිල් රංජන් විමලධර්ම මහත්මයා දිනුල පුතණුවන් පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තමයි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඉතාලියේ සේවයේ නියුතු දේවතාගේ නෙවිල් රංජන් විමල ධර්ම පින්වත් මහත්මයා, ඒ වගේම දිනුල පින්වන්ත පුතුණුවන් ඇතුළු ඒ පිනැතියන් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැම දිනම සමග. ඉතින් ඔබට අපි ආරාධනා කරන පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි තාම දයාවෙන් ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් යලි
අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.